සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විශේෂයෙන් සිදු කරන්නේ මීට වසර 6කට පෙර මිය පරලෝකීය සුනිල් කුඩාරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 306/7 ඉහළ බියන්විල කඩවත යන ලිපිනේ පදිංචි පින්වත් එම්.යූ. චන්ද්‍රලතා මෑණියන් ඇතුළු දූදරු පිරිස එකතු වෙලා අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පින්වතුන් ඊටාම සන්තෝෂයටපත් වෙන්න බොහෝ දෙනෙකුට ධර්ම දානය ධර්මය අහන්න සලස්වන පින අද දවසේ රැස් වෙන එකට ශ්‍රද්ධා රූපවාහිනියනොත් ඒ වගේම ලක්විරු ගුවන් විදුලියනොත් ඒ වගේම අන්තර්ජාලය තුලිනොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ දේශනාව අහන්න ලැබෙනවා. දැන් මේ වසංගත තත්ත්වෙත් එක්ක මැදිරියේ මේ පින්වතුන් පමණක් වුණාට මේ ධර්මයේ බොහෝ දෙනෙක් පිටින් අහනවා. ඒ නිසා ඒ වගේ විශේෂයෙන් අද මේ පින්වතුන්ට කියලා දෙන්න කල්පනා කරපු දහම් කාරණාව අතිශයින් වැදගත්. කියන්නේ ගොඩාක් අයගේ පෞල් ජීවිතවල, ගෙවල් වල තියෙන ප්‍රශ්නවලට ලස්සන විසඳුමක්. ඒක සාමාන්‍යයෙන් මීට කලින් අපි කරපු වෙනත් ධර්ම දේශනාවල මෙච්චර විස්තර වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක විදිහටනේ ධර්ම දේශනාව විස්තර කරන්නේ. අද ධර්ම දේශනාව වෙනස්. ඒකට ඔයාලත් අපිව අඳුනාගත්තේ පිටින් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නෙවෙයි. එක්ක රූපවාහිනියෙන්, එක්ක ගුවන් විදුලියෙන්, එක්ක අන්තර්ජාලයෙන් ධර්මය අහලා. එතකොට ඔයාලගේ ජීවිතේට බණපදයකින් සැනසීම ලැබුණා. ඒ වගේ මේ ධර්ම දේශනාව කියනොත් අපි කවදාවත් දැකලත් නැති, කතා කළත් නැති, ඔයාලත් දැකලත් නැති, කතා කළත් නැති ලෝකෙ කුයි හරි කෙනෙකුගේ ජීවිතේ ගින්දරක් නෙවෙනවා. ඒ ගිනි නිවීමේ පින ධර්ම දාණය දෙන පින්වතුන්ට රැස් වෙනවා මේ මොහොතේ. ඒ කර්මය කියන්නේ හරි පුදුම දෙයක්. අපි කියමු මේ ධර්ම දේශනාව අහලා අවුරුදු 10කට පස්සේ කෙනෙක් තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් විසඳ ගන්නවා කියලා. අවුරුදු 10කට පස්සේ කෙනෙක් ජීවිතේ ප්‍රශ්නයක් විසඳ ගන්න පින අද රැස් වෙනවා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළා කර්ම විපාක විසි අචින්තියයි කියලා. මේ කර්මයේ සකස් වෙන විදිහ, කර්ම විපාක දෙන විදිහ අපිට සාමාන්‍යයෙන් බුදු කෙනෙක්ගේ වචනෙන් හැර එහෙම හිතා ගන්නවත් බෑ. මම ඒ කාරණා ටික මුලින්ම කිව්වේ මේ පින්වතුන් ශ්‍රද්ධාවෙන් ධර්ම දානය දෙන පින සුළු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන සන්තෝෂයටපත් වෙන්න. ඉතින් ඒ රැස් වෙන අප්‍රමාණ පින
වසර 6කට පෙර මිය පරලෝකීය සුනිල් කුඩාරත්න පියාණන්ට අපි එක හිතින් අනුමෝදන් කරමු දේශනාව අවසානයේ. පින්වතුනි, අපේ ජීවිත අපිට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ. අපිට අපේ ජීවිතයේ එක එක විදිහට ප්‍රාර්ථනා තියෙනවා. ඊළඟට අපේ ජීවිතේ එක එක දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණාට දැන් අපි හිතන්නේ එකක් සිද්ධ වෙන්නේ වෙන දෙයක්. මෙන්න මේ හිතන්නේ එකක් සිද්ධ වෙන්නේ වෙන දෙයක් වුණාට පස්සේ ඊළඟට අපිට අකමැති දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. කැමැති දේවල් නොකර ඉන්න සිද්ධ වෙනවා. මේ ඉදිරියේ අපි හිතත් එක්ක ලොකු සටනක් කර කර ඉන්නේ. මේ මනුස්ස ජීවිතේ තියෙන අපේ ජීවිතේට එන ලොකු අභියෝගයක් තමයි අපි අකමැති අපිට බැරි දේවල් කරන්න සිද්ධ වීමත් ඒ වගේම අපි කැමැති දේවල් අපි ආස කරන දේවල් නොකර ඉන්න සිද්ධ වීමත් එක්ක හිතේ ඇති වෙන යුද්ධේ. ඒතර මම වචනකින් කියවට මම ඔය කියපු අර්ථය විස්තර කරන්නම් ඉස්සර වෙච්ච සිදුවීමකින්. ඒ තමයි අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන් සභා මණ්ඩපේ වැඩ ඉඳිද්දී තව ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේට කියා හිටිය ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව හැම වෙලාවෙම මූණ එල්ලගෙන ඉන්නවා. හරි පීඩාවකින් වගේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකින් ඇහුවා ඈ පින්වත් භික්ෂුව මේ භික්ෂුව කියනවා ඔබ අපහසුයෙන් වගේ ඉන්නවා කියලා පෙනෙනවා කියලා. මොකක්ද ඒකට හේතුව? මේ භික්ෂුන් වහන්සේ සංඝයා මැද නැගිට්ටා. එතකොට මෙතන ඉන්නවා භික්ෂූන් ඉන්නවා භික්ෂුණීන් ඉන්නවා උපාසකයෝ ඉන්නවා උපාසිකාවෝ ඉන්නවා දන් සභා මණ්ඩපේ. අර ස්වාමීන් වහන්සේ නැගිටලා කියා හිටියා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං හරි අකමැත්තෙන් මේ මහානකමේ ඉන්නේ. මට බෑ මේ මහානකම කරගන්න. මට ගෙදර යන්නවා හිතෙන්නේ නමුත් පුදුම පීඩාවකින් මම මේ ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාළා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිස මැද ලෞතුරා සම්මා සම්බුදුරෙක් ඉදිරියේ මේ මහානකම හරියට අමාරුවෙන් කරගෙන යන්නේ කියලා කොහොමද ඔය කියන්නේ කියලා ඇහුවා. අතීතේ තාපසේ පැවිදි වෙලා තාපසකමට අප්පිරියාවෙන් අවුරුදු 55ක් හිටියා කිව්වා කාටවත් කියන්නේ නැතුව ලැජ්ජාවෙන්. ඒ කියන්නේ පැවිදි වෙච්ච කෙනෙක් මට පැවිදි ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා වචනේ කියන්න හරියට ලැජ්ජ වෙන්න ඕන කිව්වා. තාපසේක අවුරුදු 55ක් තමන්ගේ අපහසු අනිත් අයට කියන්නේ නැතුව ඉවසගෙන හිටියා කිව්වා බඹසර රැකගෙන. ලෞතුරා සම්මා සම්බුදුරෙක් ඉදිරියේ සිව්වණක් පිරිස මැද්දේ ඔහි කොහොමද මේ කියන්නේ? ඊට සංඝයා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මොකක්ද අතීත විස්තරය කියලා ඇහුවා. මේක පැවිදි ජීවිතේට පමණක් නෙවෙයි. සමස්ත ඔබගේ බොහෝ ගැටලු වලට විසඳුමක් මේ බුද්ධ දේශනාව තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අතීතේ බොහෝ ධනස්කන්ධයක් තිබ්බ සිටුවරු දෙන්නෙක් බ්‍රාහ්මණ සිටුවරු දෙන්නෙක් කාමයේ ආදීනව දැකලා කාමයේ නිසා ගොඩාක් දුක් විඳින්න වෙනවා කියලා කාමයේ ආදීනව දැකලා සකල වස්තුව අත්හැරලා හිමාලයේ පැවිදි වුණා. එක මේ බ්‍රාහ්මණයෙක්ගේ නම එක තාපසයෙක්ගේ දීපායන. ඊළඟ තාපසයාගේ නම මණ්ඩව්‍ය. මේ තාපසයන් දෙදෙනා හිමාලයෙන් පහළට එනකොට ගමේ හිටපු එක්තරා උපාසකයෙක් මේ දෙන්නට ආරාමයක් හදලා පූජා කළා. ඒ ආරාමේ බොහෝ සාන්තව ඉඳලා මේ තාපසීන් වහන්සේලා දෙන්නගෙන් මණ්ඩව්‍ය කියන තාපසයා අපි හිතමු එක තාපසෙක් කියලා. ඒ තාපසයා
රජතුමා ඉන්න ප්‍රදේශයට ගියා. ගිහිල්ලා රජතුමාගේ උද්‍යානයට ආසන්නව තියෙන සොහනක මේ පොඩි පැල් කෙටියක් හදාගෙන එයා තනියෙන් තපස් රැක්කා. එහෙම තපස් රකින්නකොට එක දවසක් හොරෙක් ගෙයක් කඩලා බඩු අරගෙන යනකොට රාජපුරුෂයෝ පැන්නවා. මෙයා සොහනට පැනලා අර තාපසයාගේ පිළිකන්නේ කුටියේ පිළිකන්නේ බඩු ටික දාලා පැන්නා. රාජපුරුෂයෝ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා බඩු ටික දැකලා මේකේ තමයි හොරා ඉන්නේ කියලා දොරට ගහලා දොර කඩලා කිව්වා තෝ දවාලට තපස් රකින්නවා රැයට හොරකම් කරනවා. මෙහෙවර කියලා ගහලා අතපය කඩලා ගැට ගහගෙන රජතුමා ළඟට ගෙනිච්චකෝ රජතුමනි මෙන්න බඩු මෙන්න හොරා. රජතුමා කිව්වා හොරත් එක්ක බඩුව වුණා නම් මොන නඩු විභාගද ඔක උල තියාපන්. අර තාපසීන් වහන්සේ අගක් මුලක් දන්නේ. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා උල උඩ තියන්න ගත්තා. කිහිරි උලක් තිබ්බා හරියන්නේ නැහැ. ඇඟට බහින්නේ නැහැ. කොහොඹ උලක් තිබ්බා ඇඟට බහින්නේ නැහැ. තියුණු ඉදිකට්ට වාගේ උලක් තියෙන යකඩ උලක් උඩ තිබ්බා ඇඟ බහින්නේ නැහැ ඒකේ. ඊට පස්සේ තාපසයා හිත එකඟ කරගෙන මම මොකද්ද කරපු කර්මය කියලා සිහි කළා. සිහි කරනකොට පේනවා මීට බොහෝ කාලයකට ජීවිත ගණනාවකට පෙර වඩුබාසුරණ කෙනෙක්ගේ පුතෙක් කියලා ඉපදිලා කොබෝලීල ලීයක් රහිද්දි ඒකෙන් කීරක් අරගෙන අතේ වහපු මැස්සෙක් අරගෙන මෙහෙම උල තිබ්බා. ඊට පස්සේ අන්නේ කර්මය කිව්ව රාජපුරුෂේනි උඹලට මාව උල තියන්න ඕන නම් කොබෝලීල උලක තියපන්. කොබෝලීල උලක් තියෙනකොට ඇඟ බැස්සා. උල තිබ්බා. දැන් බලන්න යමකද උල තිබ්බේ ඒකෙම බහිනවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ මණ්ඩව්‍ය තාපසයාට මැස්සෙකුට කරපු කර්මයේ විපාක දුන්න හැටි බලන්න. අපිට අලියෙකුට යමක් කරා නම් අපි මේ පවක් කළා වගේ කියලා හිතෙනවා. කූඹියෙකුට මැස්සෙකුට ඊළඟට මඳුරුවෙකුට තැළුවොත් ඒක ගානක් නැහැ. අපි හිතන්නේ කර්ම සකස් වෙන්නේ අපි කියලා කියන අපි ඇත්තන අපේ අදහස නැහැ. මිනිස්සු හිතන්නේ කර්මය සකස් වෙන්නේ සත්වයාගේ ඇඟ අණුව කියලා. අලි මැරුවොත් ඒක ගැන මාධ්‍ය හැම එකම යනවා. මඳුරුවෙන් මැරුවොත් ඒක යනවද? ඊළඟ ආලි රකින්නවා මඳුරෝ රකින්නවද? ඒ මිනිස්සයා සත්වයා ගැන එක ওই විදිහට පැනවීම කරගත්තට ප්‍රාණඝාතයමයි. සත්ව හිංසාවමයි. මඳුරුවත් කූඹියත් කැරපොත්තත් අලියත් සිංහයත් කොටියත් වලහත් හාවත් ගවයත් ওই සියලුම සත්වයෝමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා බලන්න පින්වත් මහණෙනි මැස්සෙකුට කරපු කර්මයේ විපාක දුන්න හැටි. මේ එක මැස්සෙකුට පින්වතුනි මමද දන්නේ මේ පින්වතුන්ද දන්නේ අපේ සංසාරේ අපි මොනවා කරන්නේ නැතිද? මට මතක නෑ පින්වත්නි මං කොහේ හරි තැනක හිටියා. පැවිදිලා කලින්ද මටත් එච්චරම සිද්ධි විතරක් මතකයි. ඒක තමයි ඉතින් ඔන්න ඉටිරෙද්දක් ගහලා ගෙදරක. එතන මම ඒ ගෙදරට ගිහිල්ලා හිටියා. ඒ ස්ථානෙට. එතන මේ ඉටිරෙද්ද උඩින් මීයා යනවා. මීයෙක් යනවා. ඒතර අර ඉටිරෙද්දේ මීයා යනකොට මීයාගේ කකුල් හතර අර පොඩියට අර යටින් පේනවනේ. මම දැක්ක කෙනෙක් ඉදි කට්ටක් කෝටුවක ගහලා අර කකුලට ඉදි කට්ටෙන් අයිනෝ. අර මේ මීයාට යටින් අපිට තේරෙන්නේ නැහැ ඒ කාලේ මම අයියෝ කියලා මේ කෑ ගැහුවා. නමුත් ඒ කෙනාට කොහොම කර්මය සකස් වෙයිද? අර වඩුබාසුන්නගේ පුතා අර කොබෝලීල කීරේ මැස්සෙකුට එන්න. එතකොට ඔය කර්මයේ විපාක දෙන්න අර
මාණ්ඩව්‍ය තාපසයා ගිහි ජීවිතය අත්හැරලා තපස්කමට ගියා. එයින් හිමාලයෙන් පහළට ආවා. ගමක රැඳිලා අනිත් තාපසයාගෙන් වෙන් වෙලා මොහු හුදකලා වුණා. එහින් හොරෙක් හොරකම් කළා. ඒ බඩු ටික එයාගේ කාමරේම දැම්මා. ඊට පස්සේ රාජපුරුෂය ගැහුවා. අතපය කැඩුවා. රජතුමා වෙන වැඩක හිටියේ. හොරුත් එක්ක බඩු හවුනා කියනකොට රජතුමායි කටින් පිට වුණා උල තියපන් කියලා. නඩු විභාග කරන්නවත් හිතුන්නේ නැහැ. මෙච්චර පසුබිමක් හැදුනේ අර කර්ම විපාක දෙන්න නේද? අපි අපේ ජීවිතවල ඔබගේ ජීවිතවල යම් යම් සිදුවීම් වලදී කියනවා අහවල් තැන මෙහෙම වුණා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. අහවල් තැන මෙහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. අහවලා මේකට වචනයක් කිව්වා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා අපි සාධාරණව කොච්චර කරුණු කිව්වත් ඒ පසුබිම ඔක්කොම හැදුනේ වර්තමානයේ අපේ විපාකයේ පිණිස. අපි වෙනුවෙන් කතා කරන අය පවා නිහඬ වෙනවා අපේ කර්මය බලවත් වුණාම. අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන අය පවා නිහඬ වෙනවා අපේ කර්මය බලවත් වුණාම. කම්මන් දල්ලන් කර්මය කියන්නේ පුදුම දැඩි දෙයක්. කර්මය කියන්නේ පුදුම දැඩි දෙයක්. මම ළඟදී පාන්සකූලෙකට ගියා. ඉතින් එක්තරා දියණියක් ඒ දියණිය පුංචි කාලෙමදී අම්මයි තාත්තයි ගොඩාක් ආදරේ. ඉතින් පුංචි කාලේ මේ දියණියගේ අම්මයි තාත්තයි මේ සතුරන් විසින් මරලා දාලා. දැන් ඒ දියණිය ගොඩක් වැඩිමල් කෙනෙක්. ඒතර ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් ඥාතින්ගේ ගෙවල් වල ඉඳලා ඉගෙන ගත්තා. සමාජයේ හොඳ ඉහළට ගියා. ඊට පස්සේ ආදරණීය ලක්ෂයකින්වත් හොයාගන්න බැරි ස්වාමි පුරුෂයෙක් හම්බ වුණා. පුදුම ආදරණීය ස්වාමී. ඉතින් අවුරුද්ද දෙකයි ස්වාමියාත් මැරුණා. ඉතින් මම තනියෙන් කල්පනා කර කර ආවේ අර ගොඩාක් ආදරේ ලැබෙනවා ටික කාලයක්. මොනවා කරන්නද? තම තමන්ගේ ජීවිතවල ස්වභාවවල. ඊට පස්සේ ඒ ස්වාමියාට අඩු වයසෙන් මැරෙන කර්මයේ සම්බන්ධ වෙන්න ඕන. බිරිඳ නිසාම වෙන්නේ නැහැ ඒක. බිරිඳගෙත් ආදරේ අහිමි වීමේ කර්මය. ඒ මැරිච්ච පුතාගේ අඩු වයසෙන් මැරෙන කර්මය. දෙමව්පියෝ දෙදෙනාට ජීවතුන් අතර ඉඳින් දරුවෙක් නැති වෙන කර්මය. සහෝදරියට සහෝදරයෙක් නැති වෙන කර්මය. ඔක්කොම ටික එක මොහොතේ පිහිටනවා. පිහිටපු ගමන් තමයි කර්ම විපාක දෙන්නේ. පුදුම දෙයක්. ඒ නිසායි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක අකමැති නම් එලිපිටවත් රහසේවත් පවුනම් කරන්න එපා කියලා. ඊට පස්සේ කිහිරි උලේ දැන් බැහැලා මාණ්ඩව්‍ය තාපසයා. ඊට පස්සේ කල්පනා කළ රාජපුරුෂු මේ කාලත් එක්ක හොරකම් කරන අය සමහර ලාවට දැන් එන්න ඉඩ තියෙනවා රැයට කියලා රාජපුරුෂෝ රැයට මුර කළා. බලන්න කර්මයේ එක්තරා ස්වභාවයක්. එදාම අර දීපායන තාපසතුමට අනිත් තාපසයාට මෙයාව මතක් වුණා. මතක් වෙලා හොයාගෙන ආවා. හොයාගෙන උඩ කිව්වා උල තියලා. ඉක්මන හවස් කාලේ මේ ගියා අර මේ උල උඩ ඉඳලා ඉන්න කෙනා ගාවට. මාණ්ඩව්‍ය ඇත්තටම කියපන් උඹ හොරකම් කළාද? අනේ තාපසේ මං හොරකම් කළේ නෑ. ඉතින් නොකරපු වැරද්දක් ඉදිරියේ නිර්දෝෂි වෙන්න කෑ ගැහුවේ නැද්ද? මං කෑ ගැහුවේ නෑ. ඊට පස්සේ කොහෙනම් මට කියන්න නුඹ මේ ලෝකේ නුඹට අසාධාරණයෙන් කරපු අය ගැන තරහක් තියනවද කියලා. මාව ඇදගෙන ආපු රාජපුරුෂයන්ටවත් බඩු මේ මගේ කුටිය ළඟ දාලා ගිය හොරා ගැනවත් මාව උල තියපු මිනිස්සු ගැනවත් නියෝග කරපු රජතුමා ගැනවත් අල්ප මාත්‍රයක තරහසිතක් මං ගාව නැහැ. සාදු සාදු සත්පුරුෂය. සාදු සාදු සත්පුරුෂය. නුඹලා වගේ සත්පුරුෂයෝ ගේ හේවනේ හිටියත් මට සැපක් කියලා අර දැන් උල තියලා ඒ උල උඩ ඉඳවලා ඉන්නේ. ඒ උලට හේතු වෙලා භාවනා කරනවා අනිත් තාපසයා. දැන් අර රාජ්‍ය පුරුෂය බලාගෙන
ඔත්තු දුන්න රජතුමාට. උදේ පාන්දර රජුරෝ සේනාවත් එක්ක ආවා. ඇවිල්ලා කිව්වා මොකද වෙන්නේ? ඊට පස්සේ කිව්වා රජතුමනි මෙයා නිර්දෝෂයි. රජතුමාට ෂොක් එකක් වැදුනා මං නඩු විභාග නොකර උලේ තිබ්බේ කියලා. ඊට පස්සේ යාලා මහාන වුණ හැටි හොරකම් නොකරන හැටි අර අනිත් තාපසයා විස්තර කිව්වා. රජතුමාට දුක හිතලා කිව්වා මෙයා උලෙන් ගලවපන්. උලෙන් ගලවන්න හදනවා බෑ. උලෙන් උඩට එන්නේ. උලෙන් උඩට එන්නේ. ඊට පස්සේ ආය අර තාපසයා බැලුවා ඇයි කියලා. ඊට පස්සේ එයා දැක්කා අර කොබෝලීල උලේ ගැහුවනේ මැස්සා. මැස්සා ගහලා අයිනක තිබ්බා. මැස්සා දඟලලා අර කීරේ අග දඟලනවලු කැඩුනා. ඒ කැඩිච්ච කෑල්ලත් එක්ක පියඹලා ගියා. මුළු ජීවිත කාලෙම ආයුෂ වින්දා උල ගහපු නිසා මැරුන්නේ. ඊට පස්සේ අරයා කිව්වා මාව නිදහස් කරන්න කැමති නම් මේ උල ගලවන්න එපා. මගේ හැම ගාවෙන් උල කපන්න කිව්වා. හැම ගාවෙන් උල කැපුවා. අර මැස්සා නිදහස් වුණෙත් උල් කෑල්ලක් එක්ක. මෙයා නිදහස් වුණෙත් උල් කෑල්ලක් එක්ක. කොහොමද කර්මය කරන්නේ? ඒ විදිහටම විපාක දෙනවා. ඒ විදිහටම විපාක දෙනවා. පුදුමයි. ඒ මැස්සා නිදහස් වුණා මෙයාත් නිදහස් වෙනවා. ඉතින් ඔය කර්මය හැදෙන්න තමයි අරයට මතක් වුණේ මෙයාව. දැන් ඇත්තටම කියනවා නම් අපි අපේ ජීවිතවල විඳවන්දී ඇත්තටම දැන් තියන්නේ අපිට නිහඬව ඉන්න එක තමයි. කියන්නේ අපි වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්නේ හෝ ඉදිරිපත් නොවෙන්නේ හෝ අපිම කරපු දේවල් වලට අනුව ඉවසනවා තරන්නම් මේ ජීවිතේ ප්‍රශ්න වලින් ජය ගන්න වෙන දෙයක් තියෙයිද? ඉවසන එක. ඊට පස්සේ ඔන්න දැන් පරිසරයේ දැන් හැදුණා. ඔන්න එයාට කිව්වා ඇන කෑල්ල ලීයේ කෑල්ලක් ඇඟේ හිර වුණ නිසා ආනිමණ්ඩව්‍ය. දැන් මේකේ පුදුම කතාව තමයි ඔය උලේ උඩින් හිටියේ කිසි කෙනෙකුට තරහ ගන්න නැතිව හිටියේ. ඒ මණ්ඩව්‍ය තාපසය තමයි අපේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බලන්න ඒසා පෙරම් පුරාගෙන එන අසංඛ්‍යයක් කල්ප පෙරම් පුරාගෙන එන මහා ශ්‍රාවකයන්ට සංසාරේ වරදින තැන් සහ විපාක දෙන තැන්. අපි ගැන කවර කතාවද? අපි ගැන කවර කතාවද? එතන ඕවා ගැන හිතනකොට හිතෙන්නේ නැද්ද අපි මේ hina වෙලා ඉන්න එකත් පුදුමයි කියලා. කර්මය ගැන හිතනකොට නම් මට නිතර දෙන එකක්. අපි මේම hina වෙලා ඉන්න එකත් පුදුමයි. සංසාරේ කොච්චරනම් අපිට වරදින්න ඇතිද? බුදු කෙනෙක්ගේ ශාසනයේ බණ පද ඇහිලා ධර්මයේ කියලා දෙන්න සත්පුරුෂයොත් ඉඳිද්දී ධාතු සම්පත් විහෙර විහාර සෑ බෝධි තියෙද්දී ඒත් අපේ හිතේ කෙලෙස් නිසා අපිට වරදින තැන් එනවා. බුදුරු නැති යුගයක ධාතු විහෙර විහාර බෝධි නැති කාලයක බණ පදයක් ඇහෙන්නේ නැති කාලයක මගේ අම්මෝ අපි අතින් කොයි තරම්නම් කර්ම සිදු වේවිද? එහෙම කොයි තරම්නම් කාල ගෙවි ගියාද? ඒ වගේ කොච්චර කර්ම කරන්න ඇතිද? පින්වත්නි පුදුම සහගතයි. අපි මේ සේනා වෙලා සිටීම මේ මෙහි මණ්ඩලේ ඇවිදගෙන යෑම පුදුම සහගතයි. මහා පුරුෂයන්ටත් වැරදුන හැටි බලන්න. ඊට පස්සේ ඒ නිසා කර්මය කියන්නේ සුළු දෙයක් නෙවෙයි. දැන එලිපිට හෝ රහසේ හෝ පව් කරන්න එපා. ප්‍රාණඝාතය කරන්න එපා. සත්ව හිංසාව කරන්න එපා. සොරකමක් කරන්න එපා. අනාචාරයක් කරන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය සුරාව ගන්න එපා. ඒක කවදා හරි ඔබට කොතනකදී හරි නොසිතූ විදිහට විපාක දෙනවා. අපි ගැන කොච්චර අනුකම්පාවෙන්ද ශාස්ත්‍රඥ වහන්සේ අපිට පන්සිල් රකින්න කියලා මේ පින්වතුන්ට වදාළේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සංසාරයෙන් එතර වුණා. නමුත් ඔබට සංසාරේ කොතනක හරි මේ විපාක එන නිසා තමයි ශාස්ත්‍රඥ වහන්සේ
මේ පංචශීලී රකින්න කියලා වදාළේ. ඊට පස්සේ අර කණුව මුල රෑ ඉඳගෙන හිටියනේ අනිත් තාපසයා දීපායන තාපසයා. අර උඩින් ඇඟ උලියේ කිඳා බහිනකොට ලේ වැටෙනවානේ. ඔය ලේ මේ තාපසයාගේ ඇඟට වැටුණා. රත්තරම් පාට හමක් තිබ්බ දීපායන තාපසයාගේ ඇඟට ලේ වැටිලා ලේ කරවිච්ච ගමන් ඒ ලේ හේදෙන්නේ නැතුව කළු පාට පුල්ලි හිටියා. ඒ නිසා ඊ තාපසයාට කන්න දීපායන කියනවා. මම මේ කියන ජාතක කතාවේ නමත් කන්න දීපායන. ඊට පස්සේ ඔන්න රජතුමා මේ දෙන්දෙනාගේ ඉවසීම තපස්කමට ගරු කළා කුටි හදලා දුන්න රාජ උද්‍යානයේ කාලයක් ඉඳලා ආයෙත් අර කන්න දීපායන උල උඩ හිඳපු තාපසයන් අනිත් තාපසයා ආයෙ ගියා අර කලින් උපාසකෙක් හදලා දුන්නේ ආරාමයක් ඒකට ඒ ගිහිල්ලා ඉන්නකොට අර ඒ ආරාමයේ හද උපාසකයාට ආරංචි වුණා අර තාපසින්නාන්සේ ආපහු ඇවිල්ලා. ඉතින් ඒ උපාසකයයි උපාසිකාවයි පොඩි දරුවයි තුන් දෙනා අර උපාසක මේ තාපසතුමා බලන්න ආවා. තාපසතුමා බලන්න ඇවිල්ලා කතා බහ කර ඉන්න අතරේ අර පොඩි දරු පැටියා සෙල්ලම් කරනවා. ඒ දරු පැටියා සෙල්ලම් කරනකොට පොඩි බෝලකින් වගේ ඒක උඹහකට ගියා ඒක ගන්න අත ගහනකොට සර්පෙත් දෂ්ට කළා. ඇඟ නිල් පාට වෙලා වැටුණා. කෑ ගහගෙන. ඊට පස්සේ අර දෙන්න ගිහිල්ලා බය වෙලා දරුවා උස්සගෙන ඇවිල්ලා තාපසයා ඉස්සරහා කිව්වා මේ තාපසින් වහන්සේ මේ මම දරුවට සර්පය දෂ්ට කළා ඉක්මනට සුව කරන්න බෙහෙත් ඖෂධ වලින් කිව්වා නේ දෙයනේ මං බෙහෙත් දන්නේ නෑ ඔබ දැන් බොහෝ කාලයක් තපස් කරනවා මොනවා හරි බෙහෙත් දන්නේ අනේ දන්නේ එහෙනම් මොනවා හරි කළා මෙයා සුව කරන්න කිව්වා ඊට පස්සේ කිව්වා සත්‍ය ක්‍රියා කරන එක හැර මන් දන්නේ අනේ මොනවා හරි කරන්න කිව්වා ඊට පස්සේ කිව්වා මන් දැන් පැවිදි වෙලා තපස්කමට ඇවිල්ලා අවුරුදු 55යි මේ ගෙවල් දොරවල් අතෑරලා හැම දෙයක්ම අතෑරලා මං තපසට ආවිල්ලා සන්තෝෂෙන් හිටියේ දවස් 7යි. මම සන්තෝෂෙන් හිටියේ දවස් 7යි. ඒ දවස් 7න් මෙපිට මේ අවුරුදු 55ම මට එපා වෙලා තියෙන තපස්කම. අප්පිරිය වෙලා තියෙන තපස්කම. මේ පැවිදි ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒත් මම කාටවත් ඒක වචනයක්වත් අකුරක්වත් කිසි කෙනෙකුට කියලා නැහැ. මට මේක අප්පිරිය වෙලා තියෙන්නේ කියලා. මං අකමැත්තෙන් අඬ බඹසර රකිනවා. ඒ සත්‍යයක් නම් ඒ සත්‍යානුභවයෙන් මේ දරුවා සූපත් වේවා කියලා හිසට අත තිබ්බා. ඒ දරුවගේ හිසේ විස බැස්සා ඔළුව හොල්ලලා අම්මා කියලා කතා කළා. හැබැයි නැගිටින්නේ නැහැ. ඊට පස්සේ තාපසයෙක් කිව්වා මං දන්නේ ඔච්චරයි මට තියෙන සත්‍යයත් ඔච්චරයි. මගේ මහානකමේ තියෙන්නේ අප්පිරියාවෙන් මහානකම කරපු සත්‍ය විතරයි කිව්වා. දැන් ඔයාලා මොන හරි කරන්න. ඊට පස්සේ අර ආරාමයේ හද උපාසකතුමා ඉන්නවනේ. ඒ උපාසකතුමා කිව්වා ඒ උපාසකතුමාලා ගෙදර හැමදාම දන්සලා. හැමදාම ඕනම මිනිසෙකුට දාහනේ ගන්න පුළුවන් දන්සලක් තියෙනවා. මෙයා කිව්වා අපේ නිවස පෑන් තොටක් වගේ හැම පැත්තෙම මිනිස්සු ඇවිල්ලා දන්සල් ගන්නවා. මම මේ ආරාමෙත් හදලා දීලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු අතර ප්‍රසිද්ධයි මෙයා දානපති දානසාගර හරි හොඳ දන් දෙන කෙනෙක් කියලා. ඒ වුණාට මම මේ ඔක්කොම කරන්නේ අකමැත්තෙන්. මට හරි අප්පිරියයි මේ දන් දෙන එක. මං කැමැතිම නැති එක තමයි දන් දෙන එක. ඒ වුණාට මං දන් දෙනවා. අකමැත්තෙන් දන් දෙන බව සත්‍යයක් නම් මේ දරුවා සුවපත් වෙන්න කියලා. දරුවා ඉඳගත්තා විස බැස්සා. ඊට පස්සේ දැන් නැගිටින්නේ නැහැ. අම්මට කිව්වා දැන් සත්‍ය ක්‍රියා කරන්න. අම්මා කියනවා මට මෙතන බෑ. ඊට පස්සේ කිව්වා මේ තාපසය කිව්වා මෙතන සත්‍ය ක්‍රියා කරන්න බෑ කියලා කතාවක් නෑ මේ දරුවා සුව කරනවා කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මේ දරුවට දෂ්ට කරපු සර්පයා දැන් මං දරුවට ආදරේ නිසා නොදකින් කියන සංඥාව මට තියෙන්නේ.
අප්පිරියයි අපුලයි. ඔන්න ඔය වගේ අප්පිරියාව අපුල නොදකින් කියන සංඥාව සර්පයාට යන්සේද මම බැඳපු මිනිහා ගැනත් මට ඔහොම තමයි හිතේ තියෙන්නේ. මං විවාහ වෙලා දැන් අවුරුදු 10ක් 12කට වැඩි. අද දක්වා මම මිනිස්සයා ඇසුරු කරන්නේ අප්පිරියාවෙන් අකමැත්තෙන් කියලා වචනයකින්වත් ඇහැක ඉරියව්වකින්වත් මෝනේ ඉරියව්වෙන්වත් කිසිම විදියකින් දැනෙන්න දීලා නැහැ කෙව. විවාහ වුණ දවසේම මෙයා මට අප්පිරියා වුණේ. අද දක්වාම පවුල් කනවා. ඒ වුණාට අප්පිරියා බව අඟවලාවත් නැහැ. මෝනෙන්වත් වචනෙන්වත්. මේක සත්‍යයක් නම් විස බහින්න ඕන කියලා දරුවට අතේනට දරුවා නැගිටලා ඇවිදලා hina වුණා. ඊට පස්සේ අර උපාසකයා අහනවා තාපසින් වහන්සේගෙන් "ඇයි තාපසින් වහන්සේ? ඔහේ ඇයි මේ අප්පිරියාවෙන් මහානකම කරන්නේ?" ඊට පස්සේ කිව්වා මං ලොකු බලාපොරොත්තුවක් ඇතුව තාපසකමට ආපු ගමන් මගේ හිත එකඟ වෙයි ධ්‍යාන සමාධි සමාපatti වෙඩෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් ඇතුව මම මහාන වුණේ. ඉතින් මහා වනයේට ඇවිල්ලා වනයේ දැකලා උදකලාව දැකලා හරි සතුටුයි මට දවස් 7ක්. හැබැයි හිත අල්ප මාත්‍රයක් එකඟ වෙන්නේ නැහැ. තානිකව මට බෑ කියලා හිතෙනවා. ඒ නිසා මට මහානකම එපා වුණා. ගෙදර යන්නම හිතේ. ඒ වුණාට මට හිතුණා මං ගෙදර ගියොත් එහෙම මිනිස්සු අතර ප්‍රචාරයක් ඇති වෙයි. අර බ්‍රාහ්මණයා අර සිටුවරයා ඔක්කොම එපා කියලා දාලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඒවම අල්ලගත්තා. අතෑරපු දේවල් අල්ලගත්තා කියලා නින්දාවක් මට ලැබෙයි. වමාරපු දේම ආයේ ගිල්ලා කියලා නින්දාවක් ලැබෙයි. අවුරුදු 55ක් අකමැත්තෙන් බඹසර රකින්න එක ඉවසන්න පුළුවන්. ওই නින්දාව මට ඉවසන්න බෑ. ඒ නිසා අතෑරපු දේවල් ආපහු අල්ලගන්නට ගත්තා කියන නින්දාවට අකමැත්තෙන් අවුරුදු 55ක් මම මහානකම කරන්න කිව්වා. එතකොට ඔය කියපු තාපසීන් වහන්සේ කන්න දීපායන තාපසීන් වහන්සේ මහ බෝධිසත්වයෝ. පෙරම් පුරාගෙන එන සංසාරේ මහ බෝධිසත්වයන්ටත් එක්තරා ජීවිතයක මහානකම එපා වෙලා තියෙනවා. හැබැයි එපා වෙලා තිබ්බට වචනයකින්වත් කියලා නැහැ. අවුරුදු 55ක් ශාස්ත්‍රීය ශාසනයෙන් බැහැරව තාපස ජීවිතේ මහානකමේ අප්පිරියාව අනිත් අයට කියන්නේ නැතුව වාසය කළා. දැන් භාග්‍යවතුන් මේ කාරණා මුල් කරගෙන තමයි අර භික්ෂුවට අවවාද කරන්නේ. ඇයි භික්ෂුව සිවණ පිරිස මැද කිව්වනේ. ඊට පස්සේ ඔක හොඳ කාරණාවද? සමහර හාමුදුරුවරුත් එක්ක සමහර උපාසිකාවෝ හිතවත් වෙනවා, උපාසකවරු හිතවත් වෙනවා. හිතවත් වුණාම කියනවා මට එපා වෙලා තියෙන්නේ. ඒක ලැජ්ජා සහගත දෙයක්. ලැජ්ජා සහගත දෙයක්. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අතීත සංසාරේ අකමැත්තෙන් අවුරුදු 55ක් තාපස ජීවිතය ගත කරලා තියෙනවා. කාටවත් නොකියා. හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ ගිහියයිට කියන්නේ ගිහියයිට එච්චර තේරෙනවද? ගේ ජීවිතේ එපා වෙලා කියලා භික්ෂුවක් පැවිදි වෙලා එයාගේ අපිරියව ගිහියට කිව්වා කියලා ගිහියට විසඳුමක් දෙන්න තියෙනවා තැන. එයා මඩ වගුරු ඉරිලා ඉන්නේ ගිහියා. ගිහියත් ප්‍රශ්නෙකට විසඳුමක් විදියට හිතන්නේ මේ ඔක්කොම දමලා ගහලා මං මහාන වෙනවා කියලා. එහෙම නේද හිතන්නේ? ගිහියත් හිතන්නේ මේ ඔක්කොම දමලා ගහලා මං ගිහිල්ලා මහාන වෙනවා කියලා. ඒතර මහාන වෙච්ච උන්වහන්සේ කෙනෙක් ගිහියෙකුට කිව්වොත් අනේ මට මේක එපා වෙලා තියෙන කියලා දැන් මොකද්ද කියන්නේ උත්තරේ? නිසා මේ දහම් කාරණාවේ මේ කන්න දීපායන දහම් පරයයේ භික්ෂුවකටත් හොඳ ආදර්ශයක් තියෙනවා. ඒ කියන්නේ බෝධිසත්වයන්ට පවා අපහසුකම් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉවසාගෙන හිටියා. නිසා භික්ෂුවටත් දෙන්න තියෙන අවවාදය තමයි ඉවසන්න කියනවා මං අවුරුදු 55ක් මේ කන්න දීපායන තාපසය කියනවා අවුරුදු 55ක් මම අඬා බඹසර රැක්කේ.
කෙන් රාග සිතිවිලි එනවා. නමුත් අඬා රාගයට මුකුත් නොකර ඉන්නවා. ගෙදර යන්නම හිතෙනවා. අවුරුදු 55ක් ගෙදර නොයා හිටියා. ඒ නිසා පැවිදි ජීවිතයේ කෙනෙකුට මහාන ජීවිතේ අප්‍රියම් වෙලා නම් එපා හිතිලා නම් ගෙදර යන්නම හිතෙනවා නම් සිවුරු අරින්නම හිතෙනවා නම් එයාට දෙන්න තියෙන අවවාද තමයි ඉවසන්න කියලා. ඊට පස්සේ තාපසය අහනවා මේ ඔයා හැම පැත්තෙම මේ ණයට දන් දෙනවා දන්සලා. මොකද එහෙනම් ඔය අකමැත්තෙන් දන් දෙන්නේ. ඊට පස්සේ කිව්වා අනේ අපේ මහ මිනිස්සු දානි දුන්නා. ඊට පස්සේ මේ මිනිස්සු මැරුණාට පස්සේ මම කැමති වුණේ නැහැ එයාලා මිනිසුන්ට දන් දෙන එක නතර කරන්න. ඒ නිසා මම කැමති නැති වුණත් මං දුන්නා අම්මලා තාත්තලා කරපු නිසා. අද උනක් කියනවනේ මහ මිනිස්සු ඉදින් හරියට ඔහින් දම්පැන් දුන්නා. මහ මිනිස්සු මැරුණා විතරයි උන්ගේ දරුවෝ ඒවා ගැන මොකක්වත් නැතුන් ඒ දන්වට නතර කළා කියලා. මං කැමති නෑ අම්මලා තාත්තලා කරගෙන ආපු ගුණධර්ම මේ දරුවෝ විසින් නැසුවා කියන වචනේ අහන්න. ඒ නිසා කිව්වා මං අකමැත්තෙන් උනත් දෙන්නේ. තාපසේකෝ එහෙම කරන්න එපා. ඔබ කර්ම විපාක વિશે විශ්වාස කරන්න. කියන්නේ දෙන විදිහට මට ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. දැන් ඔන්න සාමාන්‍ය මිනිස්සු දන් දෙනවා සංඝයාට වඩම්මලා පාවඩ මේ අතුරලා ගාථා කියා දානේ හිස් මුදුනේ තියාගෙන දන් දෙනවනේ දෙන විදිහටම ලැබෙනවා. ලැබෙනකොටත් හිස් මුදුනේම ලැබෙනවා. ගෞරව සම්පයුක්තවම ලැබෙනවා. කිසි කෙනෙකුට බාධා කරන්න බැරි විදිහට ලැබෙනවා. දෙනකොට දෙන්නේ තුටුපුටු ගානක්. අකමැත්තෙන් නම් ලැබෙනකොටත් ඒ විදිහටම ලැබෙයි. පැහැදිලි නේද? දෙනකොට දීලා අයියෝ අපරාධි දුන්නේ කියා පසුතැවෙනවා නම් ලැබෙනකොටත් පසුතැවෙයි. කසාද බැඳලා කියයි අයියෝ බැඳ එකේ මෝඩකම කියනවා. ওই බැඳපු මිනිස්සුන්ගේ 95%ක්ම බැඳපු එකේ මෝඩකම කියනවා. දැන් මට මේ ළඟකදීත් මේ ජෝඩුවක් මේ මොන ගැහුණා. ඊට පස්සේ මල් ළඟ මේ තරුණ පුතෙක් කතා කරේ හිටියා. ඉතින් අර ජෝඩුව ඇවිල්ලා වැඳලා එයාලා බණ අහනවා කියා විස්තරي කියනකොට අර බැඳු මහත්තයා අර පුතාට කිව්වා පුතා ඔයා බැඳලාද කියලා. ඊට පස්සේ අර කොල්ලා කිව්වා නෑ මම බැඳලා නෑ කියලා. අනේ පුතා මේ ගිනි ගෙදෙට් නම් වැදෙන්න එපා අපිටත් මේ කරගත්ත මෝඩකමක් කියලා හිතෙන්නේ කියලා අර මිනිස්සේ අර නෝනා ළඟ ඉද්දිම කිව්වා. එතකොට බිරින්ද මම බැඳපු මෝඩකමක් කියලා කියන වචනේ ආදරණීය ස්වාමියාට ඊතලෙන් විදින වචනයක්. ස්වාමියා මම බැඳපු මෝඩකම මම මේ කරදරයට වැටුණානේ කියලා කියන එක ආදරණීය බිරිඳට ඊතලෙන් වදින වචනයක්. ඒක මිනිසු කියා ගන්නවානේ. උතර බැඳලා දුකෙන් පීඩාවම කිය ඉන්නවා. විවාහයක් ලැබිලා විඳවනවා. දරුවෝ ලැබිලා විඳවනවා. ඇයි සංසාරේ ඒවට අදාළ පුණ්‍ය කර්ම කරද්දී අකමැත්තෙන් කළා තියෙන. ඒ කියන්නේ දීලා හිත අපහදවගෙන. ඒ නිසා ලැබෙද්දී ආයෙත් හිතට පීඩා වෙනවා. තමන්ම කරපු දේ දුන්නේ කොයි විදිහටද ඒ විදිහටම ලැබුණා. දැන් ඔයාලට ලැබෙන්නේ ඔයාලා සංසාරේ දුන්න දේවල්. ඔයාලට නොලැබෙන්නේ සංසාරේ නොදුන්න දේවල්. නිසා ඔයාලා යමක් ලැබෙන්න බලාපොරොත්තු වෙමින් ඉඳිද්දී ඒක නොලැබුණොත් හිතන්න නොදුන්න නිසායි ලැබුන්නේ නැත්තේ. දුන්නා නම් ලැබෙනවා. කර්මඵල විශ්වාස කරගෙන දන් දෙන්න කිව්වා. දෙන විදියට හම්බ වෙනවා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඊටපස්සේ අර තාපසයා එහෙම අවවාද කරනකොට උපාසකගේ හිතට ගියා ඒක. ඊට පස්සේ උපාසිකාවගෙන් ඇහුවා අර මේ උපාසකයා සොඳුරි මං ඔබ පුංචි කාලෙමනේ විවාහ කරගත්තේ. මගේ අතින් උඹට වැරද්දක් වෙලා නැහනේ. මං උඹට හරි ආදරෙන් හිටියානේ. ඇයි උඹට මං අප්පිරිය වුනේ? ඊට පස්සේ කියනවා ස්වාමී මම දන්නේ නැහැ ඒක. මට ඔයාව පේන්න බෑ.
දැන් එහෙම නැද්ද අපි අතරේ? මං හිතන්නේ මේ අත්දැකීම නැතුව ඇති කියලා කාටවත්. ඒ තමයි කෙනෙක් ඉන්නවා අපි එයාට කැමති නෑ. එයාගේ අපි හිතෙන් එයාගේ වැරද්දක් කල්පනා කළොත් වැරද්දක් ඇත්තෙත් නෑ. ඒකට අපි කැමති නෑ එයාට. අපි ඉස්කෝලේ යද්දී අපිට එහෙම යාළුවෝ හම්බෙලා තියෙනවා. අපි එකට වාසය කරන අය අතරේ ඉන්නවා. එයාගේ වැරද්දක් නෑ. ඒ වුණාට අපි හිතෙන් කැමති නෑ එයාත් එක්ක ඉන්න. කතා කරන්න කැමති නෑ. මං අරිනවා. ඉතින් මොකක් හරි ස්වභාවයක්. ඉතින් ඒක නිසා තමයි මට ඔයා අකමැති. ඊට පස්සේ මේ කාන්තාවට හිතුණා ඊට පස්සේ කාන්තාව කියනවා තාපසින් වහන්සේ මට බැඳලා පහවදාම මේ මිනිස්සයා අප්පිරිය ඇවිල්ලා ගෙදර යන්න හිතුණා. මම දැන් අවුරුදු 10ක් 12ක් ඉවසගෙන කිසි කෙනෙකුට වචනයක් නොකිය ඉන්නේ එක හේතුවක් නිසා. ඒ තමයි අපේ ආත්මතු පරම්පරාවේවත් කසාදයක් කඩාගෙන නැහැ. ඒ නිසා ඒ පරම්පරාවේ චාරිත්‍රය මම නිසා නොනැසේවා කියලා නැසෙන්න එපා කියලා මං ගෙදරට යන්න නැතුන් ඉන්නවා කියලා කිව්වා. ලස්සන අවවාදයක්. දැන් ඕක තමයි කියන්නේ පෞල් ප්‍රශ්න එනකොට. දැන් ගොඩාක් අයට මේ අවවාද ලැබෙනකොට ප්‍රශ්න වෙලා. ගොඩාක් අයට මේ අවවාද ලැබෙනකොට ප්‍රශ්න වෙලා. තීරණය කළ ඉවරයි. දමල ගහලා ඉවරයි. අම්මා දමල ගහලා ගිය ගමන් එයාට ඉන්නේ දුවෙක් නම් දුවට 99% ප්‍රවණතාවයක් තියෙනවා. එයාත් කසාද බැන්දට පස්සේ මිනිස්සයා දාලා යනවා. පින්නකට 100ට එකක් තියෙනවා. දැන් අද කාලේ තව ඉදිරියට යනකොට ඒ පරම්පරාවේ චාරිත්‍රයේ ආච්චිත් මිනිහව දාලා ගියා අම්මත් දාලා ගියා මං විතරක් දමලා යන්නේ නැත්තේ ඇයි? නිසා පරම්පරාවේ චාරිත්‍රය මම කඩන්න හොඳ නැහැ කියලා කෙල්ල මේ බැඳු මිනිස්සේ දාලෙයි. ඉවසලා ඉන්නවා. මේ බලන්න මේ පුළුවන් තරම් ඉවසලා ඉන්නවා. ඒ නිසා ස්වාමියාට අප්පිරියා බිරිඳක් කවුරු හරි ලෝකේ ගොතනකාර ඉන්නවනම් එයාට දෙන්න තියෙන අවවාදය තමයි ඉවසන්න කියලා. මේ ජීවිතේ ඉවසන්න. පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයේ ස්ත්‍රියකට ගැළවිල්ලක් තියෙනවා නම් පාරවල් දෙකක් තියෙනවා. කැමැති නම් ඔයාලා මේ පාරවල් දෙක විශ්වාස කරන්න. අකමැති නම් විශ්වාස නොකර ඉන්න. හැබැයි මේ පාරවල් දෙකෙන් ස්ත්‍රියට දුක ඉක්මව යන්න පුළුවන්. එකක් තමයි එක්කෝ එයා විවාහ වෙන්නේ නැතුව බ්‍රහ්මචාරීව හොඳ උපාසිකාවක් විදිහට ඉන්න ඕන. සිල් රැකගඩ ශාසනය වෙනුවෙන් පින් කර ඉන්න ඕන. බ්‍රහ්මචාරීව. පැහැදිලිද? ඔය එක ක්‍රමයක්. එහෙම නැත්තම් විවාහ වෙලා ස්වාමියාට උපස්ථාන කරගෙන ඉන්න ඕන. ස්වාමියා මොන වගේ චරිතයක් වුණා. මම ස්ත්‍රියගේ පැත්තෙන් කියන්නේ. එක්කෝ විවාහ නොවි බ්‍රහ්මචාරීව හොඳට පින් කරගෙන ඉන්න ස්ත්‍රිය මේ ජීවිතේ කොච්චර දුක් විඳත් ඊළඟ ජීවිතේ එයා ඒ දුකින් ගැලවෙනවා. මේ කියන්නේ ස්ත්‍රියටම සංසාරේටම දුකක් එන්න එපා කියන අනුකම්පාවෙන්. දෙවෙනි පියවර තමයි විවාහ වෙලා ස්වාමියාට 16ක් වගේ උපස්ථාන කරගෙන ඉන්න ඕනේ ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව. පින් කටයුතු කරන ගමන් ඉවසාගෙන ඉන්න ඕන. හිත රිදීම් ආදරේ නැති ප්‍රශ්න, තමා ගැන හිතන්නේ නැති ප්‍රශ්න, දරුවෝ ඇති නැති ප්‍රශ්න, හැම එකක්ම ඉවසගෙන ඉන්න ඕන. විවාහ වෙලා. ඉන්නේ ඒ ක්‍රමෙන් මේ ජීවිතේ දුක් විඳින්න වේවි. ආයෙන්නේ දුක. අනුකම්පාවෙන් ඒ වචනේ කියන්නේ. නැත්තම් ඒකත් දැන් ස්ත්‍රියට ස්ත්‍රී දුර්ගුණය මත වෙනවනේ. ඒ කියන්නේ යමක් අනුකම්පාවෙන් කිව්වමත් හිතන්නේ මට බැන්නා. ඔන්න අපිට ගැරෙව්වා. ස්ත්‍රීන් පහත් කළා කියනවා.
එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේකෙන් ගැලවෙන්න. මේ දුකෙන් ගැලවෙන්න. දැන් ඔතනත් විසඳුමක් විදියට අපි කිව්වේ නෑ මහාන වෙන්න කියලා කිව්වේ නෑ. පියවර දෙකයි තියෙන්නේ කියලායි කිව්වේ. එකක් බ්‍රහ්මචාරීව ශාසන වෙනුවෙන් මහන්සි වෙන්න. පින් කරන්න ගොඩාක්. දෙවෙනි එක එක්කෝ විවාහ වෙලා හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා. ස්වාමියා ඉක්මව යන්නේ නැතුව, පවුල් කඩා ගන්න නැතුව දාස වෙලා පින් කරගෙන ඉන්නවා. ඔය ක්‍රම දෙකෙන් ස්ත්‍රියකට මේ නරාවලෙන් ගොඩ යන්න පුළුවන්. නරාවලෙන් ගොඩ යන ක්‍රමයක් කිව්වේ. නැත්තම් ආයෙ ඇවිල්ලා ඔය කඳුළු සලසලාම ඉන්න. මට අහවලා ආදරේ නෑ, මං ගැන හිතන්නේ නෑ, මාව එපා වෙලා. දරුවෝ මට සලකන්නේ අර ප්‍රශ්න මේ ප්‍රශ්න කියලා ස්ත්‍රීන්ගේ කෝටියක් දුක් අදෝනා මෙතෙක් සංසාරේ අඬ අඬ ආපු විදිහට ඉන්න. ඊට පස්සේ අර ස්ත්‍රී කියනවා මං පවුල කඩාගත්තේ නැත්තේ පරම්පරාවේ දෙලි ගන්න හොඳ නැති නිසා. හැබැයි දැන් මෙයාට මේක කියනකොටම හිතුණා දැන් මගේ ස්වාමියාට ඊතල වදිනවා වගේ ඇති මං කියන වචන ටික. ඒ තාපසයන් වහන්සේ ඉස්සරහාම වැන්දා. වැඳලා කිව්වා ස්වාමී නොකිය යුතු වචනයක් කිව්වා. හැබැයි ඒ වචනේ කියලා තමයි මං දරුවට පණ ගත්තේ. ඒ සත්‍යක්‍රියා කළා. ඒක ගැන හිතලා මට සමාව දෙන්න කිව්වා. ඒක ගැන හිතලා මට සමාව දෙන්න කියලා කිව්වා. ඔයාගේ හිත රිද්දෝපු එකට සමාව දෙන්න කිව්වා. කොහොම කෙනෙක් වෙන්නේ නැතිද? ඔයාලට හිතෙන්නේ ඔය කාන්තාව බුද්ධ කාලේ කවුරු වගේ වෙන්නේ නැතිද කියලා. ඔය කාන්තාව තමයි විසාකා. විසාකා. අර අකමැත්තෙන් දන් දුන්න කෙනා කවුරු වෙන්නේ නැතිද? ආනන්ද ස්වාමීන් වහන්සේ. සංසාරේ අකමැත්තෙන් දන් දීලා මේ බුද්ධ ශාසනේ කැමැත්තෙන්ම ධර්ම දාණය දෙන කෙනා බවට පත් වුනේ නැද්ද? අකමැත්තෙන් ස්වාමියාව ඇසුරු කරලා මේ ගෞතම බුද්ධ ශාසනේ ස්වාමියාට දාස වෙලාම නිම්මාන රත්ති ඉපදුන විසාකා. දරුවෝ 20 දෙනෙක් හිටියා. විසාකා මැරෙනකොට දරු මුණුබුරු පරම්පරාවම දරුවෝයි මුණුබුරෝ ටිකයි විතරක් විසාකාගේම 120ක් ඉඳලා තියෙනවා. විසාකා මැරෙනකොට දැන් මේ කස්සේ තියෙන්නේ පින්වන්ත අයටත් සංසාරේ තියෙන හැලහැප්පීම්. නොසිතූ දේවල් වලට මොහොන දෙන්න සිද්ධ වෙන දේවල්. හැබැයි තව එකක් සිද්ධ වුණා. අර තාපසයා කිව්වනේ මම අකමැත්තෙන් බඹසර හැසිරුණේ කියලා. එයා ඊගෙන කනගාටු වෙලා ඊළඟට සත්‍ය ක්‍රියාවෙන් සතුටු වෙලා සත්‍ය බලය දැකලා පහවදා ඉඳලා මාපහු භාවනා කරන්න ගත්තා. අවුරුදු 55ක් එකඟුන් නැති හිතේ එකඟ වුණා. ධ්‍යාන ලැබුණා. බඹලෝ උපන්නා. අර උපාසකයාට එදා ඉඳලාම කර්මඵල විශ්වාසය ඇති වුණා. ශ්‍රද්ධාවෙන් කර්මඵල විශ්වාසයෙන් දන් දීලා දෙව්ලොව උපන්නා. අර බිරිඳට ඒ මොහොතේම ස්වාමියා ගැන ප්‍රේමය ඉපදුණා. ගොඩාක් ආදරෙන් ස්වාමියාට උපස්ථාන කරලා සුගති උපන්නා. ඒ ප්‍රශ්නේ එතනින්ම විසඳුණා. ඒ බිරිඳට පෞල් ජීවිතයේ අප්පිරියාවේ ප්‍රශ්නේ විසඳ ගන්න අවුරුදු 12 13ක් ගියා. පැහැදිලිද? තාපසයාට ප්‍රශ්නේ විසඳ ගන්න අවුරුදු 55ක් ගියා. උපාසකයාටත් බොහෝ කාලයක් ගියා. ඒ නිසා මම මේ කියන්නේ මේ ධර්මයට අනුවයි මේ කියන්නේ. ඉවසන්න මේක විසඳෙයි. විසඳෙන දවසක් එනවා. ඔබගේ ප්‍රශ්න විසඳෙන කල මේ ධර්මය අහන්න. දැන් මීට කලින් ඔයාලා ගොඩාක් ධර්ම දේශනා අහලා ඒවට වැඩි අද වෙනස් අදහසක් ආවා ජීවිතය ගැන. තේරුණා නේද? ඒ වාගේ මං කියන්නේ ඉවසන්න. ඔබගේ ප්‍රශ්නෙට අලුත් උත්තරයක් ලැබෙයි. සමහර තව අවුරුදු 55ක් යයි. ඒකට ඔයාලට හිතේ අවුරුදු 55ක් කොහොමද අපෝ ඉන්නේ කියලා. ඉන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඉන්න ක්‍රමේ? ඉවසන්න කිය.
එච්චරයි. ඉවසන්න. මේ අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිකන් ආවේගකාරීව තර්ක විතර්කත් එක්ක ජීවිතේ විසඳන්න යන්න එපා. සාධාරණ අසාධාරණේ හොයාගෙන ජීවිතය අවුල් කරගන්න එපා. තමන්ට ලැබුණ බිරිඳ, තමන්ට ලැබුණ ස්වාමියා, තමන්ට ලැබුණ දෙමව්පියෝ, තමන්ට ලැබුණ දරුවෝ, තමන්ටම තමන් දුන්න දේවල් වල විපාක විදිහට ලැබිච්ච දේවල් කියලාම හිතන්න. දුන්න විදිහට ලැබුණේ. සංසාරේ පින් කරපු විදිහට ලැබුණේ. තමන්ගේ දේ ගැන තමන් සතුටු වෙන්න. ඉවසලා ඉන්න. අකමැති මිනිස්සෙක් එක්ක කොහොමද පවුල් කන්නේ කියලා හිතෙන්න පුළුවන්. පවුල් කන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඉවසන්න. අවසානයේට කියන්නම්. අලුතින් විවාහ ජීවිතයට පත් වෙන දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා මගෙන් උපදෙසක් ඉල්ලුවා. මං කිව්වා දරුවෝ එහෙනම් මම කියන්නම් පෞල් ජීවිතය කියන්නේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන තැන. ඔයාලා ওই ප්‍රශ්න ඇති වුණාම දේවාලයකට යන්න කිව්වා. දැන් අර කෙල්ලයි කොල්ලයි ඇස් දෙක උඩ ගිහිල්ලා මන් දිහා බලලා හිටියා. මොකක්ද ඒ දේවාලේ? මං කිව්වා මේක මම අනුමත කරන කෙනෙක්. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා යන්න ඒ දේවාලෙට. ඒ දේවාලෙට ගිහිල්ලා ඒ දෙවියෝ බැහැදකලා දෙවියෝ ඉස්සරහා පූජාවක් තියන්න ඕන. පූජාව තියලා කියන මන්ත්‍ර විදිහක් තියෙනවා. ඒ මන්ත්‍ර විදිහ කියලා ඒ දෙවියන්ගෙන් ඒක ඉල්ලන්න. මං කිව්වා ඒ දේවාලේ නම තමයි ඉවසීම. ඒ දේවාලේ ඉන්න දෙවියා තමයි ඉවසීම. ඒ දෙවියා ඉස්සරහා තියෙන පූජාව තමයි ඉවසීම. ඒ ඉස්සරහා කියන මන්ත්‍රය තමයි ඉවසීම. ඒ දෙවියන්ගෙන් ඉල්ලන්න ඉවසීම. මං කොහෙන්ද දැන් අටපාඩම් කරන්න ඕන. එහෙනම් විවාහ වුණාට පස්සේ හැම ප්‍රශ්නයකදී මේ යන්න ඕන දේවාලේ මොකද්ද? ඉවසීම. ඒ දේවාලේ ඉන්න දෙවියා කවුද? ඉවසීම. ඒ දෙවියාට තියෙන පූජාව මොකද්ද? ඉවසීම. ඒ දෙවියා කරන කන්න ලව්ව මොකද්ද? ඉවසීම. ඉල්ලන්නේ මොකද්ද? ඉවසීම. ඔයාලා කාටත් හොඳයි. මටත් හොඳයි. ඉවසීම නැමැති දෙවලට ගිහිල්ලා ඉවසීම නැමැති දෙවියාගෙන් ඉවසීම නැමැති තුටු පඳුර දීලා ඉවසීම නැමැති යාතිකාව කරලා ඉවසීම නැමැති දායාද ඉල්ලගන්න එක. අපිට අපිම මුණ ගැහෙනවා. සංසාරේ අපි කරපු කර්ම අපිට විපාක දෙනවා. ඒ නිසා ප්‍රශ්න ඉදිරි ඉවසන්න වෙනවා. ඒ නිසා අද අපි මේ කතා කරපු දහම් කාරණාව ඇසුරින් කන්න දීපායන ජාතකේ මේ දේශනාව කරනකොට අර භික්ෂුවට එකපාරම සිහිය උපන්නා. සෝවාන් වුණා. සෝවාන් වුණා. එයාගේ ප්‍රශ්නෙත් විසඳුණා. ඒ ප්‍රශ්නෙත් විසඳුණා. අනේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට කොයිතරම් අනුකම්පාවෙන්ද පහළ වුණේ. ඒ නිසා අපිට උතුම් ගුණධර්ම දියුණු කරගන්න. කර්මය ගැන අපේ හිතේ බලවත් විශ්වාසය පිහිටන්න ඕන. මැස්සෙකුට කරපු කර්මයක් මහා පුරුෂයෙකුට ආපු හැටි. පැහැදිලි නේද? ඒ දහම් කරුණ හොඳට හිත තුල පිහිටාවා. ඉවසීම නැමැති ගුණධර්මයේ පිහිටාවා. අපිටත් අපේ ජීවිතේ ගැටලු ඉවසාගෙන දහම තුලින් පිළිසරණ ලබා ගන්නටත් සසර දුකෙන් නිදහස් වෙන්නත් වාසනාව ලැබේවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානේ දැන් මේ කාරණාවෙන් ඔයාලට තේරෙනව නේද? මේ බණ ටික කවුරු හරි ලෝකෙ කෙනෙක් ඇහුවොත් දුකෙන් ඉන්න කෙනෙක් ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් ඒ මොහොතට හරි ඒ කියන්නේ මට දැනුණා ඒක. ඒ ධර්මයේ මම කියවනකොට මට දැනුණා මොහොතකට නමුත් සැනසීම ඉවසීම කියන එක ගැන අහලා. ඒ නිසා ලෝකෙ කොහේ හරි කෙනෙකුයි ගින්නක් නෙවෙයි. ඉතින් මේ අප්‍රමාණ ධර්ම දානේ පින රැස් කරගන්නේ නම්බර 306 ඉහළ බියන්විල කඩවත යන ලිපිනේ පදිංචි පින්වත් එම්.යූ. චන්ද්‍රලතා මෑණියන් ඇතුළු දූ දරු පිරිස එකතු වුණේ. ඉතින් මේ පින්වතුන් කළ ධර්ම දානයේ පින විශේෂයෙන් සියලු දෙවියෝ අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම දෙවියන්ගෙන් අපිට වරමක් ලැබෙනවා නම් අපිට ඉවසීම පිණිස මේ වරම ලැබේවා. ඒ වගේම
රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 6කට පෙර මිය පරලෝකීය සුනිල් කුඩාරත්න පියාණන්ට පින් පිනිස අනුමෝදන් කරනවා. ඒ මුල් කරගෙන තමයි අද ධර්ම දානයේ සිද්ධ වුණේ. මේ පින්වතුන් ධර්මයේ ඇසූ පිනත් මම ධර්මයේ දේශනා කළ පිනත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මය අහන පිනත් ඒකාන්තයෙන් සුනිල් කුඩාරත්න පියාණන්ට අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා පරලෝ සැපේම වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මම ඔය කියපු ජාතක කතාව හරි ලස්සනට පරිවර්තනය කරලා තිනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ජාතක කතා 44 වෙනි පොතේ. ඒ පොත් වහන්සේ ළඟදීන් තමයි මුද්‍රණයෙන් එළි දැක්කුවේ. ඉතින් 44 වෙනි පොත් වහන්සේ කියවන්න. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්මයෙන් අපේ ජීවිත සනසවන පින් බලය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒකාන්තයෙන් අනුමෝදන් වෙලා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂම ලබත්වා සාදු සාදු සාදු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരിക දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ධර්මාවබෝධයටම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම නම්බර 306 7න් ඉහළ බියන්විල කඩවත පදිංචි පින්වත් එම්.යූ. චන්ද්‍රලතා මෑණියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ධර්ම දානයට අද සම්බන්ධ වුණු මේ දරුවන්ටත් පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් ඉවසීම නැමැති මන්දිරයේ ඉවසීම නැමැති දෙවියන් ඉදිරියේ ඉවසීම නැමැති පූජාව තැන්පත් කොට ඉවසීම නැමැති පිරිතෙන් සෙස් සාන්ති කරගෙන ඉවසීමෙන්ම ජීවිතේ බබලවා ගන්න දහමෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.